යේසුස් වහන්සේගේ නාමයෙන් ඔබව නැවතත් ලයිට් හවුස් දේවස්ථානයේ සිංහල අංශයේ ඉරිදා දේව මෙහෙයට ඔබ සාදරයෙන් පිළිගන්නවා. අපි নমස්කාර මෙහෙයක් කාලයක් තුල ගමන් කරමින් දෙවියන් වහන්සේව ප්‍රශංසා කරමින් নমස්කාර කරමු. දයාබර කමින් කරුණා ගුණයෙන් මට හඬ ගැසුවා මගේ නම කියා සාමිදා දයාබර කමින් කරුණා ගුණයෙන් මට හඬ ගැසුවා මගේ නම කියා සාමිදා කිනි මැද මා සිටින විට නුඹ මගේ මැකියා ජල මැද මා සිටින විට නුඹ මගේ මැකියා කිනි මැද මා සිටින විට නුඹ මගේ මැකියා ජල මැද මා සිටින විට නුඹ මගේ මැකියා කිලිහෙන්නට ඉඩ නොදී මා දැවෙන්න ඉඩ නොදී සුරතින් මා රැකගෙන ඔබගෙන ගියා ස්වාමිනී ගිලිහෙන්නට ඉඩ නොදී මා දැවෙන්න ඉඩ නොදී සුරතින් මා රැකගෙන ඔබගෙන ගියා ස්වාමිනී දයාබර කමින් කරුණා ගුණයෙන් මට හඬ ගැසුවා මගේ නම කියා සාමිදා දයාබර කමින් කරුණා ගුණයෙන් මට හඬ ගැසුවා මගේ නම කියා සාමිදා කිනි මැද මා සිටින විට නුඹ මගේ මැකියා ජල මැද මා සිටින විට නුඹ මගේ මැකියා ගිලිහෙන්නට ඉඩ නොදී මා දැවෙන්න ඉඩ නොදී සුරතින් මා රැකගෙන මාගෙන ගියා ස්වාමිනී ගිලිහෙන්නට ඉඩ නොදී මා දැවෙන්න ඉඩ නොදී සුරතින් මා රැකගෙන මාගෙන ගියා ගිනි මැද මා සිටින විට නුඹ මගේ මැකියා ස්වාමිනී ගිනි මැද මා සිටින විට නුඹ මගේ මැකියා ගිලිහෙන්නට ඉඩ නොදී මා දැවෙන්න ඉඩ නොදී සුරතින් මා රැකගෙන ඔබගෙන ගියා ගිලිහෙන්නට ඉඩ නොදී මා දැවෙන්න ඉඩ නොදී සුරතින් මා රැකගෙන ඔබගෙන ගියා ස්වාමිනී ස්තුති වේවා ස්වාමිනී ඔබගේ දාබරකම නිසා කරුණා ගුණය නිසා ස්තුති ස්වාමිනී ඉහළ ආසේ කොළොතලයේ පුදුම දෙවිඳුන් කරයි ඉහළ ආසේ පොළොතලයේ පුදුම දෙවිඳුන් කරයි දෙවිඳුන්ගේ බලවත් ක්‍රියා සැමදාම මා දකිනවා දෙවිඳුන්ගේ පුදුම ක්‍රියා සැමදාම මට පේනවා දෙවිඳුන්ගේ බලවත් ක්‍රියා සැමදාම මට පේනවා දෙවිඳුන්ගේ පුදුම ක්‍රියා
සැමදාම මට පේනවා ඉයලාසේ පොළොව තලයේ පුදුමද දෙවිඳුන් කරයි ඉයලාසේ පොළොව තලයේ පුදුමද දෙවිඳුන් කරයි ආකාශෙ මාවත් සැදූ විපතේදි මා ළඟ සිටී දෑතින්ම මාවට කෙරූ පියතුමනි ඔබමයි රජු ඉයලාසේ පොළොව තලයේ පුදුමද දෙවිඳුන් කරයි ඉයලාසේ පොළොව තලයේ පුදුමද දෙවිඳුන් කරයි රෝගයේදි මා සුව කෙරූ විපතේදි මා ළඟ සිටී දෑතින්ම මාවට කෙරූ පියතුමනි ඔබමයි රජු රෝගයේදි මා ළඟ සිටී විපතේදි මා ළඟ සිටී දෑතින්ම මාවට කෙරූ පියතුමනි ඔබමයි රජු ඉයලාසේ පොළොව තලයේ පුදුමද දෙවිඳුන් කරයි ඉයලාසේ පොළොව තලයේ පුදුමද දෙවිඳුන් කරයි පුදුමද දෙවිඳුන් කරයි ඔබ පුදුමද කරන්නා වූ බලවත් දේ කරන්නා වූ ස්වාමින් ඔබයි සර්ව බලධාරී වූ මහිමෙන් පිරුණා වූ ඔබ ස්වාමින් නිසා ස්තුති වේවා මහිම වේවා ස්වාමිනී ගෞරව වේවා ඔබ කරනා වූ කළා වූ කාරණා නිසා ස්වාමිනී ඕ ස්තුති ස්තුති ස්වාමිනී ස්තුති මා ආදරේ 예수 마아들의 예수 마아들의 예수 마아들의 예수 그루시에디 දිවි පිදුවා මාගලවන්නට ලේදාරා ගලා ගියා මා මුදවන්නට කුරුසියේදී දිවි පිදුවා මාගලවන්නට ලේදාරා ගලා ගියා මා මුදවන්නට මා ආදරේ 예수 ඔබ කුරුසේ කළා වූ කාරණා නිසා
ඔබගේ රුධිරය නිසා අපට සුවය තිබෙන නිසා බලය තිබෙන නිසා ස්තුති ස්වාමිනී ප්‍රේමයේ දෙවිඳුනි මා ආදරේ යේසු මා ආදරේ යේසු මා ආදරේ යේසු මා ආදරේ යේසු මිල කල නොහැකි ඔබගේම රුධිරෙන් ගැලවුම දුන්නේ මිල කල නොහැකි ඔබගේම රුධිරෙන් ගැලවුම දුන්නේ රජවරුන් වාගේ ලෙවිවරුන් ලෙසිනි ඔබ වෙත කැඳවා ගත්තේ රජවරුන් වාගේ ලෙවිවරුන් ලෙසිනි ඔබ වෙත කැඳවා ගත්තේ මහිමේ ඔබට වේ තේජස ඔබට වේ මහිමේ ඔබට වේ ස්වාමිනී තේජස ඔබට වේ ස්තුතිය බලය පැසසුම දෙවිඳේ ඔබට වේ ස්තුතිය බලය පැසසුම දෙවිඳේ ඔබට වේ ගෞරව වේ ගෞරව වේ ගෞරව වේ ගෞරව වේ මා ප්‍රේම යේසුස්ට මා ප්‍රේම යේසුස්ට මිල කල නොහැකි මිල කල නොහැකි ඔබගේම රුධිරෙන් ගැලවුම දුන්නේ මිල කල නොහැකි ඔබගේම රුධිරෙන් ගැලවුම දුන්නේ රජවරුන් වාගේ ලෙවිවරුන් ලෙසිනි ඔබ වෙත කැඳවා ගත්තේ රජවරුන් වාගේ ලෙවිවරුන් ලෙසිනි ඔබ වෙත කැඳවා ගත්තේ ගෞරව වේවා ගෞරව වේ ගෞරව වේ ගෞරව වේ ගෞරව වේ මා ප්‍රේම යේසුස්ට මා ප්‍රේම යේසුස්ට ස්වාමිනී ගෞරව වේවා මහිමේ වේවා ස්වාමිනී ඔබගේ මිල කල නොහැකි රුධිරය නිසා ස්තුති ස්වාමිනී ඔබ දුන්නා වූ මිදීම නිසා කරුණාව නිසා ඔබගේ විශ්වාසවන්තකම නිසා ස්තුති ස්වාමිනී ස්වාමිනී ස්තුති ස්වාමිනී ඔබගේ අනුග්‍රහය ඔබගේ දයාබරකම ඔබ දුන්නා වූ මේ සියලු ප්‍රේමනීය දේව ස්වාමී නිසා ස්තුතියි ස්වාමිනී ඔබ සර්ව බලධාරී බලෙන් පිරුණා වූ අපිට සුවය ගෙන දෙන්නා වූ අපිට බලය ගෙන දෙන්නා වූ ස්වාමීන් ඔබයි ස්වාමිනී අපේ හදවත් වලට කතා කරන ස්වාමිනී ඔබගේ දේවදාසයාගේ තුලින් ඔබගේ වචනය තුලින් අපිට කතා කරන ස්වාමිනී ඒ වචනය තුල අපව ස්ථීර කරන්න ස්වාමිනී ඒ වචනය තුල අපව ගොඩ නගන්න ස්වාමිනී
මිසියල් යේසුස් වහන්සේගේ උතුම් වූ නාමයෙන් ඉල්ලා සිටිනවා. ආමෙන්. අපේ ස්වාමී වූ යේසුස් වහන්සේගේ ප්‍රේමීය නාමිත ආදරෙන් ඔබ සිනාමයේ දේශන කාලයේ මේ සුද්ධ වූ නොහගේ වචනය ඒ දේශනාවට ඔබ ආදරෙන් පිළිගන්නවා. අපිට පුරුදු පරිදි මේ සභාව තුළ දේවමය පවත්වන්න බැරුණත් අන්තර්ජාලයෙන් මගින් ඔබගේ නිවසට එන්ට ඔබට කතා කරන්න ලැබීම ගැන දැන් වහන්සේ සුදුවන්තයන් අතර ප්‍රිය ක්‍රිස්තු වහන්සේ තුළ සහෝදර සහෝදරිවරුනි මේ උදෑසන කාලයේ ස්වාමීන් වහන්සේගේ ජීවමාන වචනයෙන් ඔබට මම කතා කරන අතර මේ වචනේ ඔබටත් ඔබේ පවුලටත් ඔබගේ නිවසටත් විශාල ආශිර්වාදයක් වේවායි කියා මගේ යාඥාව සහ බලාපොරොත්තුවයි. අපි අද දවසේදී දේව වචනේ බලන්න යන්නේ ක්‍රියාපොතේ පළවෙනි පරිච්ඡේදයේ පළවෙනි පද 11 තුලින් අපි ඒ තියෙන දේවල් අපි කීපයක් බලන්න යනවා. මෙතෙන්දී මේ ක්‍රියාපොත ලියා තිබෙන්නේ වෛද්‍යාචාර්ය ලූක් තුමා විසින් ඔහු පළවෙනි පොත සුද්ධ ලෝකයේ සුභාරංශය ලිව්වා වූ කතුරුවරයා. දැන් ඔහු මේ ප්‍රේරිතයන්ගේ ක්‍රියා එහෙම නැත්නම් යේසුස් වහන්සේගේ ක්‍රියා ගැන ඔහු ලියමින් ඒ කාලේ සිදු වුණා වූ දේවල් ගැන ඔහු මේ ස්ථානයේ හොඳ ලස්සන ප්‍රථම පොත දෙවෙනි පොත නිෂ්පාදනය කරනවා. මෙතෙන්දී අපි දකිනවා ඒ ක්‍රියාපොතේ පළවෙනි පරිච්ඡේදයේ 9 වෙනි පදය බැලුවොත් අපට පේනවා උන්වහන්සේ කියන්නේ යේසුස් වහන්සේ වදවින්ද පසු 40 දවසක් අතරතුරේ ඔවුන්ට පෙනෙමින්ද දැන් වහන්සේගේ රාජ්‍යය ගැන කතා කරමින් කියමින්ද බොහෝ ඔප්පු සාක්ෂි වලින් තමන්ම ජීවමාන ඔවුන්ට ප්‍රකාශ වූසේක. තවදගත් අදහස් කීපයක් තිබෙනවා. යේසුස් වහන්සේ වදවින්ද අපි දන්නවා අපි සිහි කෙරුවා. දැන් ටික මාස දෙකකට ප්‍රථමයෙන් අපි සිහි කරලා අපි දේව මෙහෙවල් පැවැත්වුවා මේ ආකාරයටම. යේසුස් වහන්සේගේ මරණය අප්‍රේල් 10 වෙනිදා සිහි කෙරුවා. යේසුස් වහන්සේගේ මරණ නැගිටීම උත්ථාපනය අප්‍රේල් 12 වෙනිදා සිහි කෙරුවා. ඒ වගේ මේ කාලය තුල සිද්ධ වූ දේවල් ගැන පොඩ්ඩක් කෙටියෙන් 3 වෙනි පදේ ක්‍රියාපොත 3 වෙනි පරිච්ඡේදයේ පළවෙනි පරිච්ඡේදයේ 3 වෙනි පදේ අපි දකිනවා මේ කතුරුතුමා ලූක්තුමා අපට ප්‍රකාශ කරනවා. යේසුස් වහන්සේ මලුගෙන් නැගිටාට පස්සේ ඔහු සඳහන් කරනවා දවස් 40ක් තිස්සේ තමන්ගේ ගෝලයන් සමග කතා කරමින් පෙනී සිටමින් ඔවුන්ට තමන් වහන්සේ නොයෙකුත් ඔප්පු සාක්ෂි වලින් ජීවමාන බව ජීවනවත්ව ඉන්න බව ප්‍රකාශ කෙරුවා කියලා. තව වැදගත් ප්‍රකාශනයක් උන්වහන්සේ දවස් 40ක් මේ ලෝක ජීවත් වුණේ උන්වහන්සේගේ ගෝලයෝ යේසුස් වහන්සේගේ මරණයෙන් පස්සේ මල්ලෝගේ නැගිට්ටා වූ කාලයේදීත් ඔවුන් ඉතාමත්ම වියවුල්ව සිටියා. මොකද්ද මේ වෙලා තියෙන්නේ? මගේ ස්වාමීන් වහන්සේ අපි සමග හැමදාම හිටියා. රෑ දවල් අපි සමග ගත කෙරුවා. අපි සමග කෑම කෑවා. ගමන් කෙරුවා. අපට උගන්වුවා. දැන් උන්වහන්සේ අපිට දැන් නැහැ නැති වෙලා තිබෙනවා. ඉදර හිටලා හම්බ වෙනවා. හදිසියෙන් පෙනී සිටිනවා. හදිසියෙන් නැති වෙලා යනවා. අපි සමග ගමන් කරනවා. දැන් වියවුල් සනුවත් යේසුස් වහන්සේට ඕදා වුණා. ඒ දවස් 40ක් තිස්සේ තමන් වහන්සේගේ අනුගාමකයන්ට තමන් වහන්සේ සැබවින්ම ජීවමාන බවද ඒ උන්වහන්සේ කලින් වගේ උන්වහන්සේගේ බලය උන්වහන්සේගේ ක්‍රියාව අදත් ඉස්සරහ බලවත් බව උන්වහන්සේ නොයෙකුත් ආකාරයෙන් තමන් වහන්සේගේ ගෝලයන් ආනුගාමිකයන්ට උන්වහන්සේ ඔප්පු කරලා පෙන්නුවා. ඒ වගේම උන්වහන්සේ කැමති වුණා ඔවුන්ගේ සැක දුරු කරමින් දවස් 4කට පස්සේ ඔවුන් ඉදිරියේ ඔවුව ඔලිව කන්දර කැඳවාගෙන ගිහිල්ලා ඒ ස්ථානයේ උන්වහන්සේ හිටියා වූ තමන්ගේ පියාණන් වහන්සේ වෙතට ස්වර්ගයට නැගී යනවා ඔවුන්ට පෙන්වන්න. ඒ දවස් අපි දකිනවා 9 වෙනි පදේ බැලුවොත් ක්‍රියා 1 9 වෙනි පදේ ඉඳන් උන්වහන්සේ මේ කාරණා කී කල්හි ඔවුන් බලා සිටියදීම ඔසවා ගනු ලැබ වලාකුළකින් ඔවුන්ට නොපෙනී ගියසේක. උන්වහන්සේ යන කල ඔවුන් ස්වර්ග දෙස ඕනෑකමින් බලා සිටියදී සුදු වස්ත්‍ර ඇඳා වූ
මනුෂ්‍යයන් දෙදෙනෙක් ඔවුන් ළඟ සිට ගලිලේ මනුෂ්‍යයනි නුඹලා ස්වර්ගයට දෙස බල සිටින්නේ මක් නිසාද? නුඹලා කෙරෙන් ස්වර්ගයට ඔසවාගෙන ලැබූ මේ යේසුස් වහන්සේ ස්වර්ගයට යනවා නුඹලා දුටු ආකාරයෙන්ම එනවා ඇතයි ඔවුන්ට කිව්වෝය. මේ තමයි වැදගත් එළිදවීම් කීපයක් අපි දකිනවා. යේසුස් වහන්සේ ගෝලයන්ට ස්ථීර වශයෙන්ම තමන් ජීවමාන බව, තමන්ගේ බලය කලින් වගේම ඊට වැඩියෙන් තිබෙන බවද එයාගේ වහන්සේ ස්වර්ගයට සිට ආවා. එතකොට මම වහන්සේ ස්වර්ගයට යනවා කියලා ගෝලයන්ට පෙන්නලා ගෝලයන්ගේ ඇදහිල්ල ස්ථීර කළා, ශක්තිමත් කළා. උන්වහන්සේ කැමති වුණා ස්වර්ගයට නැගී යන්න. අපි මෙතන බලන අවස්ථාවේදී යේසුස් වහන්සේ මේ ලෝකේ ඉන්න කාලේ වගේ නෙවෙයි. මේ ලෝකේ සීමාවට ඔබ්බේ ඔහුට උන්වහන්සේට විශේෂ ඒ බලයක් තිබුණා. ඒ නිසා අපි දකිනවා යේසුස් වහන්සේගේ මලුගෙන් නැගිට වෙලාවේදී උන්වහන්සේ හදිසියෙන් පෙනී සිටිනවා. තමන් වහන්සේගේ සර්ග මැදියේ හදිසියෙන් නැති වෙලා යනවා. ඒ වගේ හදිසියෙන් යොමු වෙන මාර්ගයේ ගමන් කරනවා. ඔහු සම කතා කරනවා. ඔවුන් ඉදිරියේ සමහර විට ඔවුන්ට කියලා ඔවුන් ලව්ව බොහෝ හාස්කම් සිද්ධ කෙරුවා. අපි දන්නවා ඒක අවස්ථාවකදී ගෝලියෝ 7 දෙනෙක් මසුන් අල්ලන්න ගියා. කාත්‍ය මුරුලේ ඔවුන් වෙහස වෙලා එක මාල්සෙක්වත් අල්ලගන්න බැරි වුණා. ඔවුන් උදෑසන වෙරළපත එනකොට වෙරළේ යම් කෙනෙක් හිටියා හිටගෙන. ඔහු අහනවා දරුවනි කන්න මොනවද තියනවද? ඔවුන් කියන කිසිවක් නැහැ. එතකොට මේ තැනත්තා වෙරළේ ඉන්න තැනත්තා කියනවා දකුණු පැත්තෙන් ඔරුවේ දකුණු පැත්තෙන් දැල දාන්න එවිට මසුන් අහු වෙනවා කියලා. ඔවුන් දාපු වෙලාවේදී විශාල මසුන් රාශියක් අහු වුණා. ඒක අද ගන්න බැරි තරම් ගොඩක් හිටියා. එතකොට ඒක හිතුවා මේ එහෙනම් යේසුස් වහන්සේ වෙන්න ඕනේ කියලා. ඒකල ගොඩට ආවට පස්සේ යේසුස් වහන්සේ කියනවා මෙන්න උඹලට කෑමක් තියෙනවා. ඔවුන් දුටුවා ඒ වෙරළේ කිඳර උඩ මාළු මස්යෝ ඒ වගේම තව රොටි වගේකුත් තියෙනවා. යේසුස් වහන්සේ කියනවා දැන් ඇවිල්ලා කන්න කියලා. මේක හාස්කමක්. ඒ වගේම යේසුස් වහන්සේ අවස්ථාවකදී ගෝලියෝ උන්වහන්සේගෙන් සැක කරනවා. මේ මොකද්ද මේ අපි දකින්නේ ආත්මයක්ද? ඒ යේසුස් වහන්සේ කියනවා මම ආත්මයක් නෙවෙයි. මම මලක නැගිටව තැන වහන්සේ මොනවත් කන්න තියෙනවා දෙන්න මම කාලා පෙන්නන්න කියලා. ඒ අවස්ථාවේදී ඔවුන් යේසුස් වහන්සේට මාළු කෑල්ලක් දුන්නා. උන්වහන්සේ කොහොමද ඉදිරිය කෑවා. මේ වගේ වහන්සේ කැමති වුණා මනුෂ්‍ය තමන්ගේ අනුගාමිකයන්ට තමන් වහන්සේ ජීවමාන බව එදා වගේම අදත් බලවන්ත බව පෙන්වු කරන විතරක් නෙවෙයි මම කැමති වුණා තමන් ගෝලයන් උපකලා පෙන්වු කරන්න මම ස්වර්ගයට ආවා මම තාර ස්වර්ගයට යන්නා වූ නුඹලාගේ දෙවියන් වහන්සේ නුඹලාගේ ස්වාමීන් වහන්සේ කියන එක. ඉතින් මේ තුලින් ගෝලියෝ ශක්තිමත් වුණා ධෛර්යමත් වුණා. මේ සියල්ල අපි සල්කා බලන අවස්ථාවේදී මේ සියල්ල තුලින් ඔබට මම අද දවසේදී කාරණා තුනක් ගැන කතා කරන්න කැමති වෙනවා. වැදගත් කාරණා තුනක්. කිතුණුවන්ට අවශ්‍යම වැදගත් හිතේ තියාගන්න ඕනේ. හැමදාම තමන්ගේ ජීවිත අදාළ කරගන්න ඕනේ කාරණා තුනක් ගැන මම කතා කරන්න කැමතියි. පළවෙනි එක දැන් යේසුස් වහන්සේ ස්වර්ගයට යන්න ඉස්සෙල්ලා අපි කියවනවා මතක සුභාරංචියේ 28 වෙනි පරිච්ඡේදයේ උන්වහන්සේ යේසුස් වහන්සේ ස්වර්ගයට ඉස්සෙල්ලා තමන්ගේ ගෝලයන් ළඟට ඇවිල්ලා කියනවා ස්වර්ගයේද පොළොවේද සියලු බලය මට දී තිබේ. ස්වර්ගයේද පොළොවේ සියලු බලය මට දී තිබේ. එබැවින් නුඹලා ගොස් සියලු ජාතීන් ගෝලයන් කරපල්ලා. පියාණන්ගේත් පුත්‍රයාණන්ගේත් ශුද්ධාත්මයන් වහන්සේගේත් නාමයට ඔවුන් බෞතිස්ම කරපල්ලා. මා විසින් නුඹලාට අනකර සියල්ලම පවත්වන්නට ඔවුන්ට උගන්වපල්ලා. අන්තිමටම කියනවා මමද ලෝකාන්තිම දක්වා සෑම කල්හිම නුඹලා සමග සිටිමි කියලා කිව්වා කියලා. එතකොට මේ දකින්නවා උන්වහන්සේ ස්වර්ගයෙන් ඉස්සෙල්ලා ගෝලයන්ට පුදුමාකාර ධෛර්යමත් කරන වචනයක් දුන්නා. ස්වර්ගයේ සහ පොළොවේ සියලු බලය මට තියෙනවා. මමත් නුඹලා කියලා බය නැත මගේ සේවය කරන්න මා වෙනින් ජීවත් වෙන්න. මක්සල් මම ලෝකාන්තිම දක්වා සෑම කල්හිම නුඹලා සමග සිටින්න යනවා. හලෙලූයා. මක්සාද
ඔබයි මම කිතුන වශයෙන් මතක තියාගන්න මේ යේසුස් වහන්සේ දුන්න පොරොන්දුව කවදාවත් පහ වෙන්නේ නැහැ. උන්වහන්සේ තමන් වහන්සේගේ මලුගේ නැගිට බලයෙන් යුක්තව ස්වර්ගයේ සහ පොළොවේ සියලු බලයෙන් යුක්තව උන්වහන්සේ ඔබයි මයි සමග අපේ සභාව තුළ උන්වහන්සේ ජීවමානව සියලු බලයෙන් යුක්තව අප සමග වැඩවසනවා අවමාද අප සමග ක්‍රියා කරනවා. එච්චරක් නෙවෙයි. අපි බලනවා එළිදරව් 3:20 සහ ගලාතිය 2:20 අපි දකිනවා යේසුස් වහන්සේ අප තුළට එනවා ආත්මාකාරයෙන්. අප සම විතරක් නෙවෙයි. අපේ සභාව විතරක් නෙවෙයි. අපේ කෙනා කිතුරුවන් තුළට එනවා. ඒ නිසා අපිට පුළුවන් අපිට තියෙනවා ඒ ප්‍රධාන දේ වහන්සේ තුළ තාමත්ම බලවත් වූ නිර්භීතකමක්. යේසුස් වහන්සේ ජීවමානයි. උන්වහන්සේ ඔබ සමග ස්වර්ගයේ සියලු බලය පොළොවේ සියලු බලය සමග ඔබ සමග වාස කරනවා. ඔබ සමග ඉන්න නිසා උන්වහන්සේ ජීවමානව සියලු බලයත් බඩ වාස කරන නිසා ඔබට ලොකු නිර්භීතකමක් තියෙන්න අවශ්‍යයි. ගෝලියෝ ඉස්සලා බයෙන් හිටියා. නමුත් ගෝලියෝ යේසුස් වහන්සේ වගේ නගිනවා දැක්කට පස්සේ ලූක්තුමා කියනවා "ඕ මහත් ප්‍රීතියෙන් හැරියාව යෙරුසලමට ඇවිල්ලා වහන්සේගේ සේවයේ යෙදී සිටියා" කියලා. ඒ නිසා අපි දකිනවා මේ ගෝලියෝ නුගත් අපණ්ඩිත මිනිස්සුયો සිටියත් ඔවුන්ව යම් අවස්ථාවකදී ඔවුන්ගේ මේ සේවය නිසා දේශනාව නිසා මිනිස්සුන් යේසුස් වහන්සේට හරව ගන්න නිසා මේ මන්ත්‍ර ශාලාව මන්ත්‍ර සභාවේ අය ඔවුන් මා පේතුස් සහ යොහන් කැඳවාගෙන ඔවුන් තරවඩු කරනවා. ඔබලා මේ කරන දේ මොකද්ද? එතකොට ඒ අයට හොඳ උත්තරයක් තිබුණා. ඒ උත්තරය තමයි ඔවුන් කියනවා ක්‍රියා 4:20 ඔවුන් කියනවා අපට නිශ්චල වෙන්න බෑ. අපි ඇසු දුටු දේ ගැන කතා නොකර සිටින්න අපට පුළුවන් කමක් නැහැ කියලා. මෙතන මේ අත්දැකීම ඔබට මට දීලා තියෙනවා. අපේ ජීවිත උන්වහන්සේ වෙනස් කරලා තියෙනවා. අපිට උන්වහන්සේ මඟ පෙන්නලා තියෙනවා. අපි රෝග සුව කරලා තියෙනවා. පාපෙන් ලෝකේ මාසෙන් ජයරන් දෙන්න දීලා තියෙනවා. යක්ෂය බර පාත් නිසා අපිට මේ දේවල් දකින අවස්ථාවේදී හිතන අවස්ථාවේදී අපට නිශ්චල වෙන්න බෑ. ඒවා ප්‍රකාශ කරන්න අවශ්‍යයි. ඒ වගේම මේ කතා කරන අවස්ථාවේදී මේ මන්ත්‍ර සභාව විසිටියා වූ ඒ ප්‍රධානීන් ඔවුන් කියනවා ක්‍රියා 4:13 එවිට ඔහු පේතෘස්ගේද යොහන්ගේද නිර්භීතකම දැක ඔවුන් අපණ්ඩිත වූ නුගත් මනුෂ්‍යයන් බව දැන මවිත වූය. ඊළඟට හොඳට බලාගන්න. ඔවුන් යේසුස් වහන්සේ සමග සිටි බව ඔහු දැනගත්තෝය. දැන් ඒගොල්ලෝ දන්නේ දෙයක් තියෙනවා. යේසුස් වහන්සේ සිටියා විතරක් නෙවෙයි දැනුත් යේසුස් වහන්සේ සමග ඉන්නවා. ඔවුන් තුලත් ඉන්නවා. ඒ දේ උන් දන්නේ නැහැ. ඒ නිසා උන් දෙතුවා මේ දුකලඟ තිබෙනා වූ නිර්භීතකම ඔබටයි මටයි කිතුණු වශයෙන් යේසුස් වහන්සේ ගැන අපිට නිර්භීතකමක් අපේ ගැලුම්කාරයන් වහන්සේ ජීවමානයි සිල් බලයෙන් පූර්ණයි අප සමග සාපතුල වැඩ කරන කෙනා නිර්භීතකම අපට අනිවාර්යයෙන්ම තිබෙන්න ඕනේ. ඒ වගේම මේ නිර්භීතකම මොනවද? ප්‍රධාන වශයෙන්ම ඇදහිල්ල නිර්භීතකම. ඇදහිල්ල හෙලවෙන්නා වූ අස්ථිර ඇදහිල්ලක් නෙවෙයි ස්ථිර නිර්භීත ඇදහිල්ල තිබෙන්න ඕනේ. එක අවස්ථාවකදී අපි දකිනවා යේසුස් වහන්සේ සමග ගෝලියෝ මෙලොව ඉන්න කාලෙදී ගෝලියෝ යේසුස් වහන්සේ එක ඔරුවේ යනවා. යේසුස් වහන්සේ පොරුවේ හිටියා. ලොකු ගුණාටුවක් ආවා. යේසුස් වහන්සේ නිදාගෙන හිටියා. ඒක හොඳටම බය වෙලා ඒක හිතනවා දැන් අපි විනාශ වෙන්න යනවා. යේසුස් වහන්සේ කූදලා නිදා හිටපු වහන්සේ කූදලා කියනවා ස්වාමීනි අපි විනාශ වෙන්න යනවා ඔබ වහන්සේ සලකන්නේ නැද්ද? යේසුස් වහන්සේ මොකද්ද කියන්නේ? මට ඇදහිල්ල ඇත්තයි. මක් නිසා බය වන්නේමද? ඇදහිල්ල බය. ඇදහිල්ල නැත්නම් බය තියෙනවා. ඒ නිසා නොඇදහිල්ල සහ බය එකට යනවා. ඒ වගේ ඇදහිල්ල සහ නිර්භීතකම එකට යනවා. ඔබට හැම වෙලේම ඇදහිල්ල තියෙනවා නම් ඒක නිර්භීතකමක් එනවා. ඒ නිසා ඔබට අනිවාර්යයෙන්ම මේ වහන්සේ තුල නිර්භීතකම සදා ඔබට ඇදහිල්ල ගොඩනගා ගන්න ඕනේ. ඇදහිල්ල ශක්තිමත් කරන්න ඕනේ. ඒ වගේම අපට තවත් දෙයක් නිර්භීතව සිටින්න යක්ෂයාට විරුද්ධව සිටින්න. යක්ෂයා සතුරා. ඕන අපුරුයි. මනුෂ්‍ය යක්ෂයාට බයයි. නමුත් දේව දරුවෝ යක්ෂයාට බය වෙන්න අවශ්‍ය නැහැ. මක්සාද යේසුස් වහන්සේ යක්ෂයාගේ සුළු මුළු බලය සම්පූර්ණයෙන්ම විනාශ කළ හමාරයි. කුරුසයේදී යක්ෂයා හිත පොඩි කෙරුවා.
යේසුස් වහන්සේ කියන මාගේ නාමයෙන් නුඹලා සර්පයන්ට ගෝරු සඳ පාගන්නෝය. යක්ෂයාගේ මුළු ශක්තිය මැඩපවත්වන්නට නුඹලාට මම බලය දීලා තිබෙනවා. කිසි දෙයකින් නපුරා වෙන්නේ නැහැ කියලා. ඒ නිසා මිත්‍රෝනි ඔබටයි මටයි තියෙන බලය අපි දැනගන්න ඕනේ මොකක්ද කියන එක. යක්ෂයාට විරුද්ධ වෙන්න අපේ පුළුවන්කමක් තිබෙනවා. යොහන් 4:7 කියනවා. යක්ෂයාට විරුද්ධව සිටින්න. ඒකට ඔව් නුඹලා කෙරෙන් පලා යනවා ඇත. ඒක ඔබටයි මටයි හැම වෙලේම මතක තියාගන්න ඕන දෙයක් තිබෙනවා. අපිට පුළුවන් අපිට විරුද්ධ වෙන්න ආව යක්ෂයා විරුද්ධ ක්‍රියා කරන ඉංග්‍රීසියෙන් කියනවා resist the devil and he will flee from you. පලා යනවා. යක්ෂයා විරුද්ධ අපිට නැගිටින්න අපිට බලය තියෙන යේසුස් වහන්සේගේ නාමයෙන්. බය වෙන්න එපා. සමහර යක්ෂයාට බයයි. මට මතකයි මගේ මාමා මගේ සිස්ටර්ගේ පියා කිව්වා දෙයක්. එයා මේ හිටියා ලොකුම දේවදාසෙක්ගේ හොඳම මිත්‍රයෙක්. එක දවසක් කියනවලු එයා මගේ වයිෆ්ගේ පියාට කතා කරලා කියනවලු මම අපි යක්ෂයාට විරුද්ධව කතා කරන්න හොඳ නැහැ. යක්ෂයාව තරහ කරගෙන හොඳ නැහැ කියලා. ඇයි? යක්ෂයාට බයයි. නොවිතරනේ ඒක ඔහුගේ දෙවියන් වහන්සේ යේසුස් වහන්සේ දෙන බලය දන්නේ නැති හින්දා. යේසුස් වහන්සේ ඔබට බලය දීලා දෙනවා යක්ෂයාට විරුද්ධව සිටින්න. ඒතර යක්ෂයාගේ බලය සම්පූර්ණ පාලනය කරන අපදාන ගෝලියෝ ඒ කාලේ අපි දකින පිලිප් දේශනා කරන අවස්ථාවේදී යක්ෂයෝ කෑ ගහමින් පලා ගියා කියලා. ක්‍රියා 8:7 ඒ අනුව අපි දකිනවා අපිට යේසුස් වහන්සේ ලොකු බලයක් තිබෙනවා. අපිට හැදෙන රෝග වලට විරුද්ධව අපිට කතා කරන්න පුළුවන්කම අපි උන්වහන්සේට කියනවා ස්වාමී රෝගේ සුව කරන්න කියලා හොඳයි. නමුත් අපිට පුළුවන් මේ රෝගෙට තරවට කරන්න යේසුස් වහන්සේගේ නාමයෙන් මගේ මේ රෝගය පහව යන්න කියලා. ඒ වගේ තවත් ආගේ රෝග තියනවාද? ඔබ දේවදාසෙක් නම් ඔබ දෙවියන් වහන්සේ පාවිච්චි යේසුස් වහන්සේ පාවිච්චි කරනවා නම් ඔබට පුළුවන් ළඟට ගිහිල්ලා අද තියලා යාත්‍රා කරන යේසුස් වහන්සේගේ නාමයෙන් මේ රෝගේ පිටවෙන් කියලා අනකරන පුළුවන්කමක් තිබෙනවා. ඔබටයි මටයි ඒ බලය නිර්භීතකම තියෙනවා. ඒ බලය පාවිච්චි සුභාරංචි ප්‍රකාශ කරන මේ බලය ඒ නිර්භීතකම තියෙන්න අවශ්‍යයි. ගෝලියෝ ඊගේ තන ඔවුන් සුභාරංචි ප්‍රකාශ කරුවා. යේසුස් වහන්සේ සමග ඉන්නවා. ඒ බලය තිබෙනවා. ඒ නිසා අපි දකින්නවා ගෝලිය බය වුණේ නැහැ මරණයට පවා. ගෝලියෝ යුදස් ගියාට පස්සේ ගෝලියෝ 11 දෙනෙක් හිටියා. ඒ දෙකෙන් 10 දෙනෙක්ම අපි ඉගෙන ගන්නවා මේ යේසුස් වහන්සේ තමගේ ජීවිත පූජා කරන තරම් බය වුණේ නැහැ. ජීවිත පූජා කෙරුවා. මතරෝනි ඔබටයි මටයි ඒ නිර්භීතකම තියෙන්න අවශ්‍යයි. දෙවෙනි කාරණාව මේ යේසුස් වහන්සේ ඔබ සමග ඉන්න නිසා යේසුස් වහන්සේ තුල ස්වර්ගයේ සහ පොළොවේ බලය තිබෙන නිසා ඔව් ජීවමාන නිසා ඔබ නිර්භීත ඉන්න වගේම බය වෙන්නත් අවශ්‍යයි. මොකක්ද මම කියන්නේ? ඉස්සලා කිව්වා නිර්භීත වෙන්න කියලා දැන් කියන බය වෙන්න කියලා. මොකද්ද බය? දේව බයතු වෙන්න ඕනේ. යේසුස් වහන්සේ ඔබ සමග ඉන්නවා නම් ඔබගේ හැසිරීම, ඔබගේ කතාව, ඔබගේ ක්‍රියාවල් ගැන පරිස්සම් වෙන්න අවශ්‍යයි. අපි සවස් පාල යන කාලේ අපි ඉගෙන ගන්නවා නේද? ඔබගේ වචන ගැන පරිස්සම් වෙන්න අවශ්‍ය යේසුස් දෙවියා ආදරෙන් බලා සිටිනවා කියලා. ඔබේ ක්‍රියාවල් ගැන පරිස්සම් වෙන්න. ඔබගේ හැම දෙයක් ගැන පරිස්සම් වෙන්න මක්සාද යේසුස් දෙවියා ස්වර්ගයේ සිට බලා ඉන්නවා කියලා. ඒ නිසා ඔබට ඔබගේ ජීවිතේ එන්නා වූ ඒ වගේ දේවල් වලින් ගැන ඔබ යේසුස් වහන්සේට බය නිසා වැළකෙන්න, වැරදි වලින් වැළකෙන්න අවශ්‍යයි. එහෙම නැත්නම් ප්‍රතිබල භයානක වෙනවා. අපි දකින අනනියස සප්පිරා ක්‍රියා 5:11 බැලුවොත් පේනවා ඔවුන් බොරු කිව්වා යේසුස් වහන්සේ ගෝලයන්ට පේතෘස්ට. ඒවල මොකද උනේ? ඒගොල්ලන් බොරු කිව්වා. ඒගොල්ලන් ඒ අවස්ථාවේ පේතෘ ඉදිරියේ වැටිලා දෙන්නම් මැරුණා. ඔබයි මමයි ඒ නිසා අනිවාර්යයෙන්ම යේසුස් දෙවියන් වහන්සේ දරුවෝ වශයෙන් දේව බය දුව යේසුස් වහන්සේ මේ ස්ථාන ඉන්නවා. අප මාස බලා ඉන්නවා. මාගේ සියලු ක්‍රියාව හැසිරීම සිතිවිලි පවා දකින්නවා කියලා ඔබ පරිස්සම් වෙන්න අවශ්‍යයි. ඒ නිසා පළවෙනි දේ තමයි යේසුස් වහන්සේ නිසා ඔබ නිර්භීතව ඉන්න. බය වෙන්න එපා. ඒ වගේම සමහර අවස්ථාවලදී පාපය කරන්න, නපුරු දේ කරන්න, වැරදි දේ කරන්න බය වෙන්න. දෙවෙනි කාරණාව යේසුස් වහන්සේ මලගෙන් නැගිටලා සිටින නිසා ඔබ මතක තියාගන්න ඔබත් යම් දවසකදී යේසුස් වහන්සේ සමග මලගෙන් නැගිටින්න යනවා. පළවෙනි කොරින්ති 15:20 අපි දකිනවා ඒ ස්ථානයේ කියනවා යේසුස් වහන්සේ 20 ඉඳලා 23 බැලුවත් අපිට පේනවා පළවෙනි කොරින්ති 15
20 ඉඳලා 23ට නමුත් ක්‍රිස්තුස් වහන්සේ මලුන්ගෙන් නැගිටින සේක්මය. උන්වහන්සේ සැතපී ඉන්නන්ගේ නාමුල් ඵලය. උන්වහන්සේ සැතපී ඉන්නන්ගේ නාමුල් ඵලය. පළවෙනි ඵල ඒ වගේ තවත් අය නැගිටින යනවා. තව ඵල බොහෝ හටගෙන උන්වහන්සේගේ නාමයෙන් ලෝකෙ හැමතැනම උන්වහන්සේගේ සැනක විසිරියන්න යනවා. ඒ වගේම උන්වහන්සේ කියනවා උන්වහන්සේගේ මේ දේවවදන කියනවා උන්වහන්සේ මලුන් නැගිටියාගේ ප්‍රථම ඵල ක්‍රියා 26 23 කියනවා. පළමු කොට යේසුස් වහන්සේ නැගිටලා ඊට පස්සේ අනිත් අය නැගිටිනවා කියන අර්ථය අප ගෙන දෙනවා ක්‍රියා 26 23 වෙනි පදේ. ඒ වගේම එළිදරව් එකේ 15 එකේ 5 වෙනි පදේ කියනවා මලුන්ගෙන් නැගිටි කුළුඳුනා යේසුස් වහන්සේ සමග යම් දවසක ඔබයි මායි නැගිටින්න යනවා. මලුන්ගෙන් නැගිටීම වාර දෙකකින් සිද්ධ වෙනවා. පළමු වාරයේ මලුන්ගෙන් නැගිටින්නේ ශුද්ධ වන්තයෝ ස්වාමීන් වහන්සේ තුරු හරිව ජීවත් වන අය මලුන්ගෙන් නැගිටිනවා කියලා දේව වචනේ අපි දකිනවා. ඒක තාවත මනහරයි මක්සාද අපි මැරුණත් අපි සදාකාල මලුන් අතර ඉන්නේ නැහැ. අපි යම් දවසකදී මලුන්ගෙන් නැගිටින්න යනවා. යේසුස් වහන්සේ අප ගෙන යන්න එන්න දවසක් එනවා. එතකොට මලුන් නැගිටිනවා යේසුස් වහන්සේ වාගේ. යේසුස් වහන්සේ නැගිටින වෙලාවේදී උන්වහන්සේගේ මරණීය ශරීරය අමරණීය ශරීරයක් බවට පත් වුණා. යේසුස් වහන්සේ කුණ වෙන ශරීරය කුණ නොවන්නා ශරීරයක් බවට පත් වුණා. උන්වහන්සේගේ ලෞකික ශරීරය ස්වර්ගයට ඔබෙන ශරීරයක් බවට පත් වුණා. ඔබටයි මටයි අපි මරුණත් අපි මලුන්ගෙන් නැගිටින්න යනවා. මේ වගේ අමරණීය කුණ නොවන්නා වූ ස්වර්ගීය ශරීරයක් වශයෙන් අපි ලබාගෙන මලුන්ගෙන් නැගිටින්න යනවා. ඒ වගේම ජීවත් වෙන්නා අය සුද්ධවන්තයෝ එක මොහොතකදී වෙනස් වෙලා ඔවුන්ගේ ශරීරය ඒ වගේ ස්වභාවයට ඒ ස්වභාවගේ ස්වභාවයට මාරු වෙන්න යනවා. මොකද මේක සිද්ධ වන්නේ වහන්සේ තෝරගත්තා වූ උන්වහන්සේගේ සුද්ධවන්තයන්ට පමණයි. අනිත් අය මලුන්ගෙන් නැගිටින්නේ නැහැ. අනිත් ජීවත් වෙන අය වෙනස් වෙන්නෙත් නැහැ. වෙනස් මාරු වෙන්නෙත් නැහැ. අපි මේකට කියනවා දේව වචනේ කියනවා මේ වනාහි දේව වචනේ ගෙලිදරව් 24 ඉඳලා 6ට කියනවා අපි කියවලා බලමු. ගෙලිදරව් 24 ඉඳලා 6ට තවද සිංහාසන දුටුමි ඔහු එහි හිඳගත්ෝය විනිශ්චයද ඔවුන්ට දෙන ලද්දේය. තවද යේසුස් වහන්සේගේ සාක්ෂිය නිසාද දැන් වහන්සේගේ වචනය නිසාද හිස් කපා දමනු ලැබුවන් ගේද මුර්ගයාවටවත් උගේ රූපයටවත් නමස්කාර නොකරවවා උගේ ලකුණ සලකුණ මොකද උගේ සලකුණ 666 ඔවුන්ගේ නලවවත් අත්වලවත් නොලබෑ වූ තැනැත්තන්ගේද ආත්මයන් දුටුමි. ඔහු ජීවත්ව ක්‍රිස්තුස් වහන්සේ සමග අවුරුදු 1000ක් රජකම් කළෝය. මළව අනිත් අය අවුරුදු 1000 කෙළවරන තුරු ජීවත් නුනෝය. මේ වනාහි පළවෙනි නැවත නැගිටීමය. 6 වෙනි පදේ පළවෙනි නැවත නැගිටීමට පංගුකාරකම ඇති තැනැත්තා වාසනාවන්තය ශුද්ධය. ඔවුන් කෙරෙහි දෙවැනි මරණයට එනම් අපායට නිරයට යෑමේ ඒ දඬුවමට යක් වෙන්න පුළුවන් කමන්නේ බලයට ඒ ඔවුන් කෙරෙහි බලය පවත්වන්නේ නැහැ. ඒ නිසා අපි දකිනවා මේ ස්ථානයේ ඒ ශුද්ධවන්තයෝ වාසනාවන්ත අය යේසුස් වහන්සේ අදහගෙන අන්තිම දක්වා සිටියා අය වහන්සේ නැවත වාරයක් මලුන්ගෙන් නැගිටවන්න යනවා. ඊළඟට අපි බලන්න යනවා මේ එකම තුන්වෙනි කාරණාව. ඒ මලුන්ගෙන් නැගිටවන්නේ ඇයි? යේසුස් වහන්සේ නැගිටලා වගේ මලුන්ගෙන් නැගිටිනවා. යේසුස් වහන්සේ වගේ ඔවුන්ගේ ශරීර අමරණීය භාවය, කුණ නොවන්නා භාවය, ස්වර්ගීය උරුමය ලබන්න සුදුසු භාවයට ඔවුන්ගේ ශරීරපත් වෙනවා. ඇයිසේ වෙන්නේ? බයිබලයේ අපි දකින අන්තිමදී නම් එදා යේසුස් වහන්සේ ස්වර්ගයෙන් නැගිටින වෙලාවේදී අපි දකිනවා ඒ ස්වර්ගයෙන් නැගිට පස්සේ සුදු වස්ත්‍රයෙන් දා වූ දෙන්නෙක්. ඒ කියන්නේ දේවදූත දෙන්නෙක් ඇවිල්ලා ගෝලයන්ට කියනවා උන්වහන්සේ 9 වෙනි පදේ ඉඳලා බලමු. පළවෙනි ක්‍රියාපද පළවෙනි පරිච්ඡේදයේ 9 වෙනි පදේ ඉඳලා උන්වහන්සේ මේ කාරණා කිකල්හි ඔවුන් බලා සිටියදීම ඔසවා ගන්න ලැබ වලාකුළකින් වැසී ඔවුන්ට නොපෙනී ගියසේක. 10 වෙනි පදයේ උන්වහන්සේ යන කල
ඔවුන් සුවකී ස්වර්ගයේ ඕනෑකමින් බලා සිටියේදී සුදු වස්ත්‍රයන් දා වූ මනුෂ්‍යයන් දෙදෙනෙක් ඔවුන් ළඟ සිට ඒ කියන්නේ දේවදූත දෙන්නේ ඔවුන් කතා කරමින් කියන ගලිලේ මනුෂ්‍යනි නුඹලා ස්වර්ග දෙස බලා සිටින්නේ මක් නිසාද? නුඹලා කෙරෙන් ස්වර්ගයට ඔසවා ගන්න ලැබූ මේ යේසුස් වහන්සේ ස්වර්ගයට යනවා නුඹලා දුටු ආකාරයෙන්ම එනවා ඇතයි ඔවුන්ට කීවෝ. ඒතකොට යේසුස් වහන්සේ නාතවාරයක් ඒ පොළොට එනවා. ඒ අවස්ථාවේ තමයි අපි සුද්ධවන්ත මරුණා මලුක නැගිටින්නේ ඉන්න ජීවිත ඔවුන්ගේ ශරීරය වෙනස් වෙන්නේ. ඇයි වෙනස් වෙන්නේ? යේසුස් වහන්සේ එනවා. ඇයි එන්නේ? යේසුස් වහන්සේ එන්නේ තමන්ගේ සෙනඟ තමන් වෙතට ඔසවා ගැනීමට. අපි ඒකට කියනවා ඔසවා ගැනීම ඊටසේ කියනවා රැප්චර් කියලා. රැප්චර් කියන්නේ ඒ දෙකපාරටම ස්නැචිං අවේ. ඒක උපමණින් අදලා ගැනීමක්. මක්සාද අනාගතයේ මේ ලෝකෙට භයානක කාලයක් එන්න යනවා. මට 24 වෙනි පරිච්ඡේදය බැලුවොත් අපට පේනවා තාමත් පීඩා කාලයක්, නපුරු කාලයක් එන්න යනවා. ඒකට ප්‍රථමයෙන් මම විශ්වාස කරන හැටියට උන්වහන්සේ තමන්ගේ සෙනඟ තමන්ගේ සුද්ධවන්තයෝ මේ පොළොවෙන් අහ කරගන්න යනවා. ඒක අපි කියනවා රැප්චර්. නැත්නම් ඔසවා ගැනීම කියලා. මේක නොයෙකුත් විවාදවාදීවල් තියෙනවා. නමුත් මම විශ්වාස කරන හැටියට මේ ලියලා තියෙන දේ මම විශ්වාස කරන පළවෙනි තෙසලෝනික 4:13-18ට ඒක උඩ කියවන්න යනවා. පළවෙනි තෙසලෝනික 4:13-18ට තවද සහෝදරයනි බලාපොරොත්තු නැත්තා වූ අන්තනතන් මෙන් නුඹලා ශෝක නොවන ලෙස පිණිස සැතපෙන්නන් ගැන නුඹලා නොදැන සිටිනවාට අපි නොකමැත්තෙමු. මක්නිසාද යේසුස් වහන්සේ මැරි නැවත නැගුටුන සේක්කයි අපි අදහමු නම් එසේම දැන් වහන්සේ යේසුස් වහන්සේ කරනකොටගෙන සැතපී ඉන්නන් ඔබ මරුණ අය උන්වහන්සේ සමග ගෙනෙන සේක. මක්නිසාද ස්වාමීන් වහන්සේගේ ඊම දක්වා ජීවත්ව ඉතුරු වන අපි සැතපුණු තැනන්තන්ට කිසිසේත් ඉස්සර නොවන්නෙමුව කියයි ස්වාමීන් වහන්සේගේ වචනයෙන් ඔබලාට කියමුව. 10 වෙනි පදයේ මක්නිසාද ස්වාමීන් වහන්සේම මහා ශබ්දයකින්ද උත්තම දේවදූතයෙකුගේ හඬද දෙවියන් වහන්සේගේ හොරණෑ නාදයේද ඇතුව ස්වර්ගයෙන් බස්නාසේක. ක්‍රිස්තුස් වහන්සේ තුළ මලා වූ අය පළමු කොට නැගිටින්නෝය. ඒ විට ජීවත්ව ඉතුරු ඉන්නා වූ අපි එක විටම ඔවුන් සමග ස්වාමීන් වහන්සේ සම්මුඛන පිණිස වලාකුළු වලින් අහසට ඇදගනු ලබන්නෙමුව. යේසුස් ඇදගත්තා වගේ අපිත් වහන්සේ අපිව වහන්සේ ස්වර්ගයට ඇදගන්න යනවා. ඒ නිසා අපි අර එල්දරවල අපි කිව්වා වගේ ඒ පළවෙනි නැවත නැගීමේ පංකාර ලබන මිනිසයා ආශිර්වාද ලද්දෝ. ඔවුන්ට දෙවෙනි මාරට අතුල් වෙන්න එහෙම නැත්නම් විනිශ්චයට දක් වෙලා ඒ නිරයට යන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඔව් ගලවාගෙන වහන්ගේ රාජ්‍යයට ගෙනියනවා පීඩා කාලය එන්නේ ඉස්සෙල්ලා. ඒ නිසා අපි දකිනවා ඒ වගේම තවත් පදයක් අපි දකිනවා පළවෙනි කොරින්ති 15 වෙනි පරිච්ඡේදයේ 51-52 කියන පදවල අපි දකිනවා ඒ ස්ථානයේ එතන කියනවා මෙන්න නුඹලාට රහසක් කියමි. අපි සියල්ලෝම නොසතපෙන්නෙමුව. නමුත් අන්තිම හොරණයාව පිවින කල මොහොතකින් ඇසපිය හෙළන සැනයකින් අප සියල්ලෝම වෙනස් කරනු ලබන්නහුය. මක්නිසාද හොරණෑව පිබිරු ලබන්නේය එකල මරාහු නොදෙන ස්වභාවයෙන් යුක්තව නැගිටවනු ලබන්නෝය. අපිද වෙනස් කරනු ලබන්නෙමුව. මක්නිසාද දිරණ සුළු වූ මේක නොදිරණ බවට පැමිණෙන්න ඕනෑය. මරණීය වූ මේක අමරණීය භාවයට පැමිණෙන්න ඕනෑය. ඒ නිසා අපි දකිනවා පළවෙනි කොරින්ති 15:50 ඉඳලා 50 දක්වා කියලා බලන අවස්ථාවේදී විශේෂයෙන්ම 51 පදය සහ 52 වෙනි පදයේ කියන අවස්ථාව 52-53 කියන අවස්ථාවේදී අපි දකිනවා මෙසේ සඳහන් වෙනවා. මෙන්න නුඹලා රහසක් කියමි. අපි සියල්ලෝම නොසතපෙන්නෙමුව. නමුත් අන්තිම හොරණයා පිබෙන කල මොහොතකින් ඇසපිය හෙළන ශනියකින් අපි සියල්ලෝම වෙනස් කරනු ලබන්නෙමුව. මක්නිසාද හොරණෑව පිබෙනු ලබන්නේය. එකල මලා හෝ නොදෙන ස්වභාවයෙන් යුක්තව නැගිටවනු ලබන්නෝය. අපිද වෙනස් කරනු ලබන්නෙමුව. මක්නිසාද දිරණ සුළු මේක නොදිරණ ස්වභාවයට පැමිණෙන්න ඕනෑය. මරණීය වූ මේක අමරණීය
භාවයට පැමිණෙන්න ඕනෑය. ඒ අපි දකිනවා යේසුස් වහන්සේ සුද්ධවන්තයන් ගෙන යන ඊමේදී ඒක රහස් ඊම කියලා කියනවා. Secret coming of the Lord කියලා කියනවා. ඒ දවසේදී සුද්ධවන්තයෝ ඔබ මම ජීවත් හිටියොත් ඒක මොහොතකදී වෙනස් වෙන්න යනවා. ඒ වගේම මරුණා වයි මලුගෙන් නැගිටින්න යනවා. අරු ස්වභාවය යුක්තව මක්ෂල් වහන්සේ හැම කෙනෙක්ම ස්වර්ගයට උන්වහන්සේට ගෙන යන්න යනවා. අපි දැන් කියවා වූ ඒ කොටස පළවෙනි තෙසලෝනික 14 වෙනි පරිච්ඡේදයේ 13 ඉඳලා 18 දක්වා. ඒ නිසා ඔබයි මමයි මගේ තියාගන්න අපි මේ ගැන හොඳින් තේරුම් ගන්න අපි යේසුස් වහන්සේගේ සහ මේ වචනයත් සත්‍යතාවයන් අනුගමනය කරමින් ජීවත් වෙන්න අවශ්‍යයි. අපි ස්වාමීන් වහන්සේ ශක්තිමත් වෙන්න ධෛර්යමත් වෙන්න ඕනේ. නිර්භීත වෙන්න ඕනේ. ඒ වගේම උන්වහන්සේ නිසා අපේ පාපයෙන් වැළෙන්න නපුරින් වැළකෙන්න අපි යේසුස් වහන්සේ දේව බයෙන් ඉන්න ඕනේ. ඒ වගේම අපි දැනගන්න අපි යම් දවසකදී මේ මරණීය ශරීරය අපි මලුගෙන් නැගිටින්න යනවා. ඒක අපි ජීවිත හිටියොත් අපි මේ ශරීරය වෙනස් වෙන්න යනවා. ඇයි වෙන්නේ? යේසුස් වහන්සේ එන්න යන මිත්‍රෝනි මේ මොළොන්ගේ අන්තිම කාලේ ලකුණු අපි දකිනවා. මත 24 පරිච්ඡේදය බැලුවොත් 24 බැලුවොත් අපිට පේනවා. යේසුස් වහන්සේගේ ඊමේදී ඊමේ ප්‍රථම තිබෙන භයානක දේවල්. නපුරු දේවල් පීඩා කාලයක අපේක කියනවා. මොකද පීඩා කළා වෙන්නේ නැතුව ස්වර්ගයට යන්න නම් ඔබ යේසුස් වහන්සේ සුද්ධව පිරිසුව හැම වෙලම යාඥාවෙන් බලා සිටින්න ඕනේ. යේසුස් වහන්සේ කියනවා නෝවාගේ කතාව. නෝවාගේ දවස්වල මොකද්ද? මිනිස්සු කමින් බොමින් සරපාවා ගමින් සරපා දෙමින් හිටියා. ඔවුන් නෝවා කියපු දේශනාව ඇහුවේ නැහැ. ඔවුන් පාපේ ජීවත් වුණා. පාර ඒ ගං වතුර ඇවිල්ලා ඔවුන් ගහගෙන ගියා. ඔවුන් විනාශ වුණා. නෝවා පමණ ජීවත් ඔහුගේ දරුවන් පමණ බේරුණේ. ඒ වගේම මොකද කියනවා මොකද ඊම රාත්‍රී හොරෙක් එනවා වගේ එනවා කියලා. හොරා එන්නේ කවුද කියලා අපි දන්නේ නැහැ. නමුත් හොරා එනවා දන්නවනම් අපි හැරලා ඉන්නවා. ඒ වගේ තවත් සමහරවිට අපි දන්න කන්‍යාවල් 10 දෙනා. 5 දෙනෙක් ලෑස්තිලා හිටියා. 5 දෙනෙක් ලෑස්තිලා හිටියේ නැහැ. කන්‍යා ඔක්කොම මලාමාලේ බලන් හිටියා. අපිත් කිතුන ඔක්කොම උන්වහන්සේ එනවා බලා ඉන්නවා. නමුත් අපි ලෑස්තිද? උන්වහන්සේ කියනවා දවසවත් පැයවත් නොදන්නා නිසා අවදිව සෑදී බලා සිටින්න. යාඥාවෙන් අවදිව ශුද්ධව බලා සිටින්න අපි ගන්න අවශ්‍ය මක්ෂාද මිත්‍රෝනි යේසුස් වහන්සේ ඊමයි තාමත් ළඟයි. මේ කොරෝනා වෛරසය තාත් නොකුදී අපි දැක්කා මේ මායතකදී අර කුරුණෑගල මාවතගම ප්‍රදේශයේ අර පළගැටියෝ විනාශ කරන ඔක්කොම මේ දේවල් ඔක්කොම අන්තකාලේ ලකුණු මොහොත ගෝසාව පොළොව කම්පාව මානසික ප්‍රේම හීනවීම යුද්ධ කොලකොලහල නොකුත් දේවල් දකින්න අවශ්‍ය මිත්‍රෝනි අපේ ජීවිතය ගැන පරිස්සම් වෙන්න. මේ ලෝකේ අපිට අයිති නැහැ මිත්‍රෝනි. මේ ලෝකේ අපි යන්න යනවා. කොහෙද යන්නේ? යේසුස් එතකොට යන්න පුළුවන් නම් අවශ්‍ය යන්න සුසු වෙන්නේ කවුද? සුද්ධ පිරිසුව යාඥාවින් ආයෙත් මේ අවස්ථාවේදී මිත්‍රෝනි අපි හැම කෙනෙක්ම මේ නෙවෙයි ස්වර්ගයට මුණ ගැසෙන්න යනවා. අපි ලෑස්ති වෙන්න අවශ්‍යයි. මිත්‍රෝනි අපි සියලු දෙනා මතක තියාගමු අපේ ස්වාමීන් වහන්සේ මැරිලා නැහැ. උන්වහන්සේගේ සෝහන්ගේ විවෘතව තිබෙන අද දවසේදී නමුත් මලුවෙන් නැගිටලා ඉන්නවා. ස්වර්ගයේ සියලු බලයන් ලැබී තියෙනවා. ඔබ සමග මා සමග ලෝකාන්තිම දක්වා ඉන්න පොරොන්දුලා තියෙන නිසා අපි බය වෙන්න ඕනේ නැහැ. නිර්භීතව හැමදේම යේසුස් වහන්සේගේ නාමයෙන් කරමු. පාපය කරන්න බය වෙමු. ඒ වගේ අපි ලෑස්ති වෙමු. මරුණත් මරණ ඉස්සෙල්ලා උන්වහන්සේ ඔබට කියන්නේ කවුද මැරෙන්නේ කියලා. අපි පරිත්‍යාග අපි හැම වෙලේම සූදානම් සිටින්න. ඒතර මලුවෙන් නැගිටින්න අපි පුළුවන් වෙන පළවෙනි මලුවෙන් නැගිටීමට. ප්‍රථම මලුවෙන් නැගිටීමට සම්බන්ධ පුළුවන්කමක් තියෙනවා. ඇයි එහෙම නැගිටින්න පුළුවන් වෙන්නේ? අවශ්‍ය වෙන්නේ අපි ඒ ස්වාමීනකොට ස්වර්ගයට යන පිළිස. මේක තමයි කිසිම ජීවිතේ අර මුල හරය. මේ ලෝකේ උගත්කමෙන් දක්ෂකමෙන් ජීවත් වෙලා හිතනවා ඉන්න එක නෙවෙයි. නමුත් අපි ස්වාමීන් වහන්සේගේ රාජ්‍යයට යන සූදානම් වෙන නිසා ඔබයි මමයි මේ කාලේ යාඥා කරමු ස්වාමීන් වහන්සේ මට ප්‍රකාශ කරන්න කියලා. උන්වහන්සේ ජීවමානයි බලවන්තයි. අප සමග ඉන්නවා දැන් වහන්සේ. ස්වාමීන් වහන්සේ ඔබටත් ඔබේ නිවසට ඔබේ පවුලටත් මේ අවස්ථාවේදී ආශිර්වාද කරන සේක්වා. අපි යාඥා කරමු සර්වදාරි මහෝත්තම ජීවමාන දේව පියාණනේ ඔබ ආශිර්වාද කරන ස්වාමීන් වහන්සේ අපට දුන්නා මහත් වූ ගැලීමේ ඔබගේ පුත්‍ර වහන්සේගේ කරුණාව තුළින් ඒ මහත් වූ කුරුසේ පූජාව ලේ වැගිරීම මරණය මලුගෙන් නැගිටීම සහ ස්වර්ගයෙන් නැගිටීම ගැන අහන්න දුන්න කරුණාව නිසා අපරක් නෙවෙයි ස්වාමීන් මේ දව දුන්නා බවත් පණිවිඩය අපට දුන්නා පණිවිඩයයි අපි වහන්සේ ඉදිරියේ
වහන්සේ සෙනඟ වශයෙන් ජීවත් වන අවස්ථාවේදී අප නිර්භීතකම ආත්ම දුරම යනව සියලු යේසුස් වහන්සේ වෙනුවෙන් නැගී බැබලෙන්ට එවගේ ස්වාමීන් වහන්සේ වෙනුවෙන් ඉදිරිපත් වෙන්න ඔබ වහන්සේ වෙනුවෙන් අන්ධකාර බලය කරන්න අපිට වහන්සේගේ නිර්භීතකම දුරම එවගේ අපිට නිතරම ස්වාමීන් සියලු පාප වලට අපට බයෙන් ජීවත් වෙන්න උදා කළ මැනව එසේම ස්වාමී සාමකරක්ම සෑම වෙලේම පවිත්‍රව ශුද්ධව ඉන්න ඔබ වහන්සේ ළඟ වෙලා ජීවත් වෙන උදා කරනමක් සාද ඔබ වහන්සේ අපේ ජීවිත වෙනස් කරන්න නම් අපි ශුද්ධව ජීවත් වෙන්න අවශ්‍යයි. ඒ වගේම දවසකදී ඔබ ඉක්මන එන්න යනවා. අපි සෑම කෙනෙක්ම ස්වාමීන් ඒ ඔබ ඊමට ඒ ඔසවා ගැනීමට රැප්චර් එකට දැස් කරලා දෙන්න යාත්නා කරනවා ස්වාමීන්. දැන් ඔබගේ හස්තයට අපි මෙතන මේ බල අහන් ඉන්න සිඳන බාර කරනවා. ඔබ ඔවුන්ට මේ තුලින් ආශිර්වාද කරලා ඔවුන් තුළ මේ වචන ක්‍රියා කරන රසලා ස්වාමීන් ඔවුන්ගේ පවුල නිවස වලට මේ තුලින් ඔබ මහත් බලාපොරොත්තු ගැන යාත්නා කරනවා. දැන් ස්වාමීන් සියලු ප්‍රශංසා ගෞරවය මහිමය ඔබ පුද කරමින් අපි කෙනාගේ ආත්ම හරිය ප්‍රාණ බව කැප කරමින් ස්වාමීන් මේ සියල්ල ඉල්ලා යාඥා කරන්නේ යේසුස් වහන්සේගේ සුද්ධ ජීවමාන වූ උතුම් නාමයෙන්. ආමෙන්. ස්වාමීන් වහන්සේට ආශිර්වාද කරන සේක්වා අපි සුද්ධ මේසට සහභාගී වෙන්න යනවා. හොඳයි. ප්‍රිය සහෝදර සහෝදරිවරුනි අපි දැන් මේ මොහොතේදී යේසුස් වහන්සේගේ පූජාවේ අන්තර්ගත විශේෂ බලය ගැන කතා කරුවා. ලේවල බලය, කුරුසේ බලය අපි සියම්ම අත්දකින්නව දන්නව අය හැම කෙනෙකුම දන්නව අයයි. දැන් අපි සූදානම් වෙමු යේසුස් වහන්සේගේ ආඥා පරිදි උන්වහන්සේගේ මරණය සිහි කරමින් ස්වයං වහන්සේ ශුද්ධ වූ මේසයට පංගුකාරයන් වීමට අපි ඉන්න ස්ථානවල ඔබ සූදානම් කරගත් ඔබගේ ඒ රොටි සහ බීම වාදන තියා මේසුවට තබාගෙන ඔබ ලෑස්ති වෙන්න මම ස්වාමීන් වහන්සේගේ වචනය ඔබට කියවන්න යනවා. ඔබ බයිබලයේ තියෙනවා නම් ඔබත් ඒක පෙරලා ගන්න. ඔබ මා සමග ඒ බයිබල් පද කීපය බලා ගන්න. පළවෙනි කොරින්ත 11 වෙනි පරිච්ඡේදයේ 23 වෙනි පදයේ පටන් පාලට මක්නිසාද මම නුඹලාට බාර දුන් දේ ස්වාමීන්ගෙන් ලැබීමි. එනම් ස්වාමී යේසුස් වහන්සේ පවත්වන ලැබූ රාත්‍රියේදී උන්වහන්සේ රොටි රැගෙන ස්තුති කොට කඩා මේක නුඹලා උදෙසා දෙන්නා වූ මාගේ ශරීරය. මා සිහි කිරීම පිණිස මේක කරන්නයි කීසේක. එලෙසම රාත්‍රී කෑමෙන් පසු කුසලානක් දී මේ කුසලාන මාගේ ලෙයින් පිහිටවන අලුත් ගිවිසුමය. යම් පමණ වර නුඹලා මෙයින් බොන්නහොද එපමණ වර මා සිහි කිරීම පිණිස මේක කරන්නයි කීසේක. මක්නිසාද නුඹලා යම් පමණ වරක් මේ රොටි කන්නහොද කුසලානින් බොන්නහොද එපමණ වරක් ස්වාමීන් වහන්සේ එනතුරු නුඹලා වහන්සේගේ මරණය ප්‍රකාශ කරන්න හොය. එහෙයින් නුසුදුසු ලෙස මේ රොටි කන්නා වූ නොහොත් ස්වාමීන් වහන්සේගේ කුසලානින් බොන්නා වූ කවරෙකු නමුත් ස්වාමීන් වහන්සේගේ ශරීරය ගැන ලේ ගැන වර්ධකාරයෙක් වන්නේය. නමුත් එක් එක්කෙනා තම තමාම සෝදිසි කොට ඒ රොටි කෑවාවේ ඒ කුසලානින් බීවාවේ. මක්නිසාද කන්නා බොන්නා වූ තැනැත්තේ ශරීරය නොවිසනවා නම් ඔහු තමාටම දඬුවම පැමිණි ලෙස කන්නේය බොන්නේය. ඉන් නිසා නුඹලා අතරේ බොහෝ දෙනෙක් දුර්වලව ලෙඩව සිටිති, බොහෝ දෙනෙක්ද නින්දටපත් වෙති. අපි අපම විමසමු නම් අප විනිශ්චය කරනු ලබන්නේ නැත. වචන පැහැදිලි. ස්වාමීන් වහන්සේ කියන අපි ඔබ වහන්සේගේ මරණය සිහි කරන්න අපවත් පරික්ෂා කරලා බලන්න. මේ මොහොතේදී ඔබ ටිකක් වෙලා ස්වාමීන් වහන්සේට කියන්නේ ස්වාමීන් මම පරික්ෂා කරලා බලලා මාව පවිත්‍ර කරලා මේ කුසලානට මේ රොටි වලට සහභාගී වෙන්න මාව සූදානම් කරන්න කියලා මොහොතක් ඔබ යාඥා කරන්න. දැන් අපි රොටි වලට කුසලානට යාඥා කරමු. ශුද්ධ වූ අපේ ගැලුම්කාර වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ සුදුවන්ත වෙනවා ස්වාමනේ. ඔබ වහන්සේ අප වෙනුවෙන් ස්වාම ප්‍රගවන්න බැරුව මහත් පාපේ කුලිය ගෙවන පිරිස මේ ලෝකයට ඇවිල්ලා අපේ පාපය ඔබ වහන්සේ කරේ පිට අරගෙන ස්වාමනේ. ඔබ වහන්සේ කැමති වුණ අපේ පාපේ දඬුවම විඳින්න ඒ අනුව ඔබ වහන්සේ සුදුවන්ත වෙනවා ස්වාමනේ. ඔබ වහන්සේගේ ශරීරය පොඩි කරලා ඔබ වහන්සේ කසපාර ගහලා අප වෙනුවෙන් විඳා වේ වේදනා සහිත නින්දා සහිත ඒ දඬුවම ගැන ඔබ වහන්සේට අපි සිහි කරමින් ස්තුති කරනවා ස්වාමනේ.
ඒ වගේ වහන්සේගේ ශරීරයෙන් ගලාගෙන ආපු අනික ලේ අපි සිහි කරනවා ස්වාමීනි අලුත් ගිවිසුමේ ලේ අපව දැන් වහන්සේ සමය කරනවා ලේ අපේ පාප සෝදාන්නා ලේ අපට ආශාව දෙන්නා ලේ අපට ජය දෙන්නා ලේ අපි මේ අවස්ථාවේ සිහි කරනවා ස්වාමීනි ඒ සමය අවස්ථාවේදී ස්වාමීනි සිහි කරන මේ අවස්ථාවේදී ස්වාමීනි රොටි වලට මේ කුසලන්ට වහන්සේ ආශිර්වාද කරන මේ යාඥා කරනවා ඔබ හස්තේ තබුව මැන ස්වාමීන් හස්තේ තබලා ඊට ආශිර්වාද කොට ස්වාමීනි මේ රොටි කඩා අපට බෙදා දුන්න මැනව මේ කුසලන්ට ඔබ අපට දුන්න මැනව දීලා ස්වාමීන් අපට මේ තුලින් තව ඔබ ළඟ වෙන්න තව ඔබ ආශිර්වාද අත්දකින්න පුළුවන්කමක් දුන්න මැනව ඔබ ආශිර්වාද කළ මැනව යේසුස් වහන්සේගේ ශුද්ධ නාමයෙන් ආමෙන්. ඔද අපි ඔබගේ තිය අතේ තියෙන රොටි අරගෙන ඔබ දැන් අල්ලගන්න අපේ ස්වාමී යේසුස් වහන්සේ පාවදන් ලැබු රාත්‍රියේදී උන්වහන්සේ රොටි රැගෙන ස්තුති කොට කඩා මේ නුඹලා උදෙසා හොට කරන ලබන්නා මාගේ ශරීරය මා පිසේකින් පිණිස මෙයින් අරන් කන්නයි උන්වහන්සේ ඔවුන්ට කීසේක මා සමග රොටිව වලට සහභාගී වෙන්න එලෙසම උන්වහන්සේ කුසලානත් රැගෙන ආශිර්වාද කර ඔවුන්ට දී මේ බොහෝ දෙනාගේ පාප සෝදහන පිණිස මා විසින් බගුණ ලබන්නා අලුත් ගිවිසුමේ ලේය මා සීගින් පිණිස මෙයින් අරන් බොන්නයි ඔවුන්ට කීසේක අපි සහභාගී වෙමු. අපි යාඥා කළ අවසන් කරමු. පෙම්බර මහෝත්තම දේව පියාණන් වහන්සේ මේ දවසේ ස්වාමීන් වහන්සේ අපගේ කෙනාට අපි ඉන්න ස්ථානවල සිට ඔබ වහන්සේගේ දේව සුද්ධ වූ මේ මේසෙට සහභාගී වෙන වගේම ස්වාමීනේ දේව මේට සහභාගී වෙන්න වචන අසන්න මේ දුන්නා කන්නා සසු වන්ත වෙනවා ස්වාමීනේ අපි දන්නවා ස්වාමී කෝ හිටිය ඔබ අපි සමගයි ස්වාමීනේ සබයේ දේවස්ථානෙට බැරි වුණා ස්වාමීනේ අපේ නිවසල ඔබ ඉන්න නිසාද වාස කරන නිසාද ඔබ අපේ පවුල් මැදේ ක්‍රියා කරන නිසාද ඔබ සුදු වන්ත වෙනවා ස්වාමීනේ විශේෂම ස්වාමීනේ අද දවසේ මේ දේමෙට සහභාගී වුණ අයට ආශිර්වාද කළ මැනව වචනය සොයට ආශිර්වාද කළ මැනව ඔවුන් එතුලින් ධෛර්යමත් කළ ශක්තිමත් කළ ස්වාමීනේ ඔබ ලං කළා තව ඔබ වෙනුවෙන් ස්වාමීනේ මේ පොළවේ ජීවත් වෙන්න උදා කළ මැනව ඔවුන් යන බාධාව පීඩාවල් රෝග වලින් මුදාගත මැනව යාඥා කරන ස්වාමීන් මේ භයානක කාලය ව්‍යසන කාලය ඒ කොරෝනා වසංගතය තියෙන කාලය මේ සෙනගව ඔබ වහන්සේගේ පියාපත් වෙන වසාගෙන ලේ වලින් වට කරගෙන ලේ බල කොටදොර සංගවාගෙන ස්වාමීන් ඔවුන්ට කිසි විපතක් එන්නේ නැතු වෙන්න ඔබ වහන්සේ ආශිර්වාද කළ මැනව ස්වාමීන් වහන්සේ ඔහුගේ පවුල වලට ආශිර්වාද කළ මැනව ඔහුගේ ඕනක සපයා දුන්නු මැනව කෑම බීම සියල්ල සපයා දුන්නු මැනව ස්වාමීන් විශේෂම ස්වාමීන් ඔවුන්ට මේ අවස්ථාවේදී මේ ගෙදර ඉන්න කාලය තුල තව ඔබ ලඟ වෙන්න තව ඔබ යාඥා කරන්න තව ඔබ අත්දැකීම් ලබන්න උදා කළ මැනව ස්වාමීන් යාඥා කරන මේ ලෝකයේ තිබෙන වෛරස් මේ කොරෝනා ව්‍යසනය ගැන ස්වාමීන් ඒ වෛරසය ඔබ ඉවත් කරමින් අපි යාඥා කරනවා ලෝකයේ මිනිසුන්ගේ පවුල් වලට කමා කළ මැනව අපේ පවුල් වලට කමා කළ මැනව ස්වාමීන් මේ රටේද ඔබ වහන්සේ ඉල්ලා සිටිනවා ඔබ වහන්සේ මේ කොරෝනා වෛරසය ඉවත් කළා අපේ මිනිසුන්ට නිදහස් ජීවත් වෙන්න උදා කළ මැනව අපි මිනිසුන්ගේ පවුල් වලට කමා කළ මැනව ස්වාමීන් ඔබ වහන්සේ මේ ලංකාව ඔබ වහන්සේ කරුණාවෙන් ආශ්‍රය කළ මැනව ස්වාමීන් යාඥා කරන සුදු පියාණන් වහන්සේ ඉක්මනින් ඉවත් කළා නැවත වාරයක් යථාර්ථයටපත් වෙන්න ස්වාමීන් ඔබ වහන්සේ මේ රටේ සියලු දේ බාරගෙන ඒවා සඵල කරන යාඥා කරනවා මුළු ලෝකේ බාර කරනවා ලෝක සංඝ බාර කරනවා ඒ රෝගේ හැදුනා අය ඔබ සුව කළ මැනව උපකාර කරනවා උපස්ථාන කරනවා වෛද්‍යවරු ඒ වගේම හෙදියන් අනිකුත් උපකාර මණ්ඩල ඒ සිදනා ඔබ වහන්සේ ආශා රෝගලින් මුදා කරන මැනව ඔබ වහන්සේ ආශා කළ මැනව ඒ වගේ සොද්ද පයනවා මේ සතිය මුළුල්ලේද ඉදිරි කාලය තුල මේ වහන්සේ මේ සෙනඟ සමග ඉඳලා ඔහුගේ නිවස වලට පවුල් වලට ආශිර්වාද කළ මැනව වහන්සේ සියලු දේ බාර කළා අපේ කෙනාගේ ආත්ම ශරීර ප්‍රාණ වහන්සේ කැප කළා ස්වාමීනේ මේ සියලු දේ ඉල්ලා යාඥා කරන්නේ යේසුස් වහන්සේගේ සුද්ධ වූ ජීවමාන වූ උතුම් නාමයෙන් ආමේන්. දැන් අපේ පියෝදන වහන්සේගේ ප්‍රේමයේද පුදුන වහන්සේ කරුණාවද සුදා වහන්සේ සනිසීම සහභාගීකමද අපි සිදනා සමග සියලු සදවන්තයන් සමග අත වාරය යේසුස් වහන්සේ පැමිණ තාක්ම පවතිවා ආමේන්. සෝනසිනට ආශිර්වාදින සේක්වා